හොඳයි පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ පංචශීලී පිහිටීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදීන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරාපාරං ගමනාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ ධම්ම විචේ සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ඉමේකෝ භික්ඛවේ බොජ්ජංගෝ භාවිතා බහුලී කතා අපරාපාරං ගමනාය සංවත්තන්ති පින්වතුනි පෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ කටින මාසෙ එහෙම නැත්නම් වස් කාලය මුල් කරගෙන පවත්වන ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාවට සවන් යොමු කරන්නටයි
ඔබ හැම දිනාම මේ බොහෝම සද්භාවයෙන් යුක්තව සූදානමින් සිටින්නේ. ධර්ම දේශනාව සඳහා විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනක යටතේ ලැබිච්ච මාතෘකාව බොජ්ජංග ධර්ම අතරින් දෙවෙනි බොජ්ජංගය වන ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව දේශනා කිරීමට. පසුබිම පෙරවදන පොඩ්ඩක් සකස් කර ගැනීමට අවශ්‍ය නිසා මේ කාල පරාසය පිළිබඳව එහෙම නැත්නම් මේ වස් කාලය පිළිබඳව පුංචි දැනුවත් බවක් ඇති කරවන්නට මා පොඩි වෙලාවක් වෙන් කරගන්නවා. අමුතුවෙන් මා හිතන්නේ නැහැ අපේ සදහවත් බෞද්ධයිනට වස් කාලය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියලා. කොහොම වුණත් අපි පසුගිය කාල පරිච්ඡේදයේ තුල ගත කරපු වස් කාලවලට වඩා ගිය අවුරුද්දෙත් ඒ වගේම මේ අවුරුද්දෙත් මේ ආරම්භක අවස්ථාවේදී අපිට අමුතු පරිසරයක මේ වස් කාලය ගත කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මම කල්පනා කරන්නේ මේක භික්ෂුන් වහන්සේලා හැටියට අපට ලැබිච්ච ශ්‍රේෂ්ඨ වරදානයක් කියලා. වරප්‍රසාදයක්. මොකද මේ වරප්‍රසාදය කියලා මම එහෙම කිව්වේ අපි සාමාන්‍යයෙන් වස් සමාදන් වෙන්නේ එක තැනක ඉඳගෙන අපේ ආධ්‍යාත්මික ගුණධර්ම ටික වඩා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන පදන් වීරිය සිද්ධ කරන්නට. දැන් මේ වර්තමානයේ ඇති වෙලා තිබෙන අයහපත් වාතාවරණය අපි ඒක යහපත් වාතාවරණයක් බවට පත් කර ගන්නට අපට පුළුවන්. කොහොමද ඒක පත් කරගන්නේ? අර මම ඉස්සෙල්ලා කියපු කාරණේ. මොකද්ද කාරණය? භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. මා දන්නවා ගිහි ඔබටත් මේ කාල පරාසය තුල යම් යම් තහංචි පැනවිලා තියෙනවා රජේ මගින්. මේක අපි හොඳ පැත්තට පෙරගමු. ඒ හොඳ පැත්තට පෙරලා ගන්නවයි කියලා කියන්නේ අපට පුළුවන් වෙනදටත් වඩා අපේ ස්වාමියා භාර්යාව දූ දරුවන් එක්ක ඒ සමීප සම්බන්ධතාවය ඇති කරගන්නට. ඒ සමගම අපට පුළුවන් ඔබට පුළුවන් පවුලේ ඇත්තෝ එකට එකතු වෙලා පන්සලට යෑමට නොහැකි වුණත් ගෙදර ඉඳගෙන බුද්ධ වන්දනාව කරන්නට, පිරිත් දේශනාවක් කරන්නට, පොඩ්ඩක් භාවනාවක නිරත වෙන්න ඔබට හොඳට පුළුවන්. ඒකයි මම කිව්වේ මේ අයහපත් වාතාවරණය අපි යහපත් අන්දමින් පරිවර්තනය කරගමු. ඒකට බැන බැන ඉඳීම නෙමෙයි අපි සිදු කළ යුතු වන්නේ. මේක මතක තියාගෙන මේ වස් කාලයේ පුරා විහාරස්ථානයට යෑමට නොහැකි වුණත් ඔබට ඔබේ නිවහනේ ඉඳගෙන පවුලේ ඇත්තෝ එක්ක විනාඩි 10ක් 15ක් ආගමික කටයුතු වලට වෙන් කරගත්තොත් මා විශ්වාස කරනවා ඒ පුරුද්ද නැවතත් මා ඒ වචනේ මතක් කරන්නේ පුරුද්ද. ඒක ආගමික වචනයක් තියෙනවා භාවිත මනස. ඕක අපට දිගටම අරගෙන යන්න පුළුවන්. හැබැයි පුරුද්ද කියන දේ අත්හරින්න පුළුවන්. නරක පුරුදු අපි අත්හරිනවා.
හොඳ පුරුදු අපි දිගින් දිගටම පවත්වාගෙන යනවා. මම ලබාපු හොඳ අත්දැකීමක් තිබෙනවා. ගාල්ලිපැත් විහාරස්ථානයක බොහෝම ඉස්සර මං වස් සමාදන් වුණා. ඒ වස් සමාදන් වෙච්ච දවසේ වස් ආරාධනා කරන්නට ආපු පින්නතුන්ට මේ විදිහේ මේ පුංචි අනුශාසනාවක් කළා. වස් කාලය කියන්නේ හාමුදුරන් වහන්සේලාට පමණක් සීමා වූ කාලයක් නෙවෙයි. මේ කාලයෙන් පින්වත් ඔබටත් හුඟක් ප්‍රයෝජන ලබන්නට පුළුවන් ආධ්‍යාත්මික වශයෙන්. රාජකාරියට යන එක ඇත්ත, වැඩපළ කරන එක ඇත්ත. හවස් වරුවේ අපි බුද්ධ වන්දනාව කරනවා. මම මේ ඇත්තන්ට කරපු ආරාධනාව. පුළුවන් ඇත්තෝ එන්න. ඇවිල්ලා මේකට සහභාගී වෙන්න. වන්දනමාන කරන්නට, පිරිත් දේශනාවක් කරන්නට, පොඩ්ඩක් භාවනා කරන්නට, සැනසීමෙන් යුක්තව ගෙදර යන්න. ඒ විතරක් නෙවෙයි, ඔබේ යම් පුරුදු තියෙන්න පුළුවන්. අන්න ඒ වචනේ මම ආයිත් කියනවා. හැබැයි හොඳ පුරුදු නෙවෙයි. සමහර ඒවා අත්හරින්න ඕන පුරුදු. ඒවා ගැන හිතන්න. ඒ අත්හරින්න ඕනේ නරක පුරුදු, අයහපත් පුරුදු අත්හැරගෙන යහපත් දේවල් පුරුදු කරන්න. මේක අහගෙන හිටියා මිනිස්සෙක්. ඒ මිනිසයා, ඒ පුද්ගලයා ටිකක් බීමතට පුරුදු වෙච්ච පුද්ගලෙක්. හැබැයි කලබලකාරී පුද්ගලෙක් නෙවෙයි. උදේ වැටට ගිහිල්ලා හවසට එනකොට එයාට අවශ්‍ය කරන ඒ ආම්පන්න ටික අරගෙන එනවා. ඉස්සරහට වෙලා වාඩි වෙනවා, පත්තරෙත් අතට ගන්නවා. ඉතින් පත්තරේ කියවන ගමන් එයාගේ අර පුරුද්ද, අර බොන එක එයා පුරුදු කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ පුද්ගලයා කල්පනා කළා එදා මම මේක අත්හරින්න ඕනේ. ඒ නිසා මගේ එන ගමන් මඟ මම වෙනස් කරනවා. වෙනදට එන ගමන් මාර්ගය නෙවෙයි, කියන්නේ වෙනදට එන අතරමඟ අර මිලදී ගන්නට පුළුවන් ටැංක් තිබිලා තියෙනවා. මෙයා ඒක මගහැරලා වෙනත් පාරකින් තමන්ගේ ගෙදෙට්ට ඇවිල්ලා. මොකද කරන්නේ? අර පුරුද්ද දැන් එයාට එනවා. අද නෑ, අද මේක නෑ. මල් කඩනවා. මල් කඩලා මල් ටික අරගෙන හවසට පන්සලට ආවා. මාස 6ම මාස 3ම මේ පුද්ගලයා පන්සලට ආවා. කටින පින්කම අවසානයේ මේ පුද්ගලයා ওই පිළිබඳව කිව්වා. මගේ පුරුද්දක් තිබුණා, හාමුදුරුවෝ කරපු අනුශාසනාවෙන් මම ඒක අත්හැරලා දැන් මම ඒ වෙන් කරපු මුදල ඒ සඳහා දරුවන්ගේ, ඒ කියන්නේ නැති බැරි දරුවෝ වෙනුවෙන් මම වියදම් කරනවා. අපිට හැදෙනවා නම් ඕන තරම් හැදෙන්න පුළුවන්. හිතන එක විතරයි අපිට උමනා කරන්නේ. සමහරු ඇත්තු කියන අනේ හාමුදුරනේ මේකෙන් අත මිදෙන්න බෑ. නෑ, ඒ බොරු. පොඩි අනුශාසනාවක්. ඒ නිසා මම මේ කරන්නේ වස් කාලේ හාමුදුරන්ට විතරක් නෙවෙයි, පින්නතුන්ටත් ප්‍රයෝජනවත්. හොඳයි. ඒක මතක තියාගෙන අපි මේ කාලය තුල යමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්නට මේ ධර්ම දේශනා මාලාවත් ඒකට පින්නතුන්ට ලොකු පිටුවහලක්, අනුග්‍රහයක්, ධෛර්යයක් ලබා දෙයි කියලා මා විශ්වාස කරනවා. අද මට ලැබිච්ච මාතෘකාව බොජ්ජංග ධර්මවල දෙවෙනි බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය. බොජ්ජංග මේ පළවෙනි බොජ්ජංගයේ පිළිබඳව, ඒ කියන්නේ සති සම්බොජ්ජංගයේ පිළිබඳව මේට කලින් දේශකයන් වහන්සේ පින්වතුන්ව දැනුවත් කරන්නට ඇති. මම මාතෘකා කරගත්ත දේශනා පාඨයේ
පොඩි වචනයක් තියෙනවා මම ඒක පෙරවදන හැටියට සිහිපත් කරගෙන අපි මාතෘකාවට බහිමු. මම මතක් කළේ සත්‍යමේ භික්ඛවේ බොජ්ජංග භාවිතා බහුලී කතා. මහණෙනි බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. භාවිත මං ඉස්සෙල්ලා ওই වචනේ පාවිච්චි කළා භාවිත මනස කියලා. භාවිත කියලා කියන්නේ අපි පුරුදු කරනවා. ඊළඟට තවත් ඒක විශේෂත්වයකට පත් කරලා තිබෙනවා බහුලී කත. කත කියලා කියන්නේ කරනවා. බහුලී කියලා කියන්නේ බොහෝ සෙයින්. ඒ කියන්නේ නැවත මේක කරනවා. ඒ කියන්නේ පුරුදු කරනවා. එතකොට භාවිතා කරනවා නැවත මේක පුරුදු කරනවා. මොකද්ද මේක ලබන ප්‍රතිඵලය? අපරා පාරංගමනාය සංවත්තති. අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මොකද්ද මේකෙන් අපට ලැබෙන ප්‍රයෝජනේ ප්‍රතිඵලය. දැන් මෙතර එතර කියලා අපි දන්නවා දෙකක් තියෙනවා ගංගාවක. දැන් මේ වචනේ ඒකට සමානයි. යම් කිසි කෙනෙක් මේ බොජ්ජංග ධර්ම පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන තැනත්තා මෙතර ඉඳලා ඊතරටපත් වෙනවා කියලා. එතකොට මෙතර කියන්නේ මොකද්ද? සසරනේ. ඊතර කියන්නේ නිවන. දැන් පැහැදිලි. යම් කිසි පුද්ගලයන් මේ බොජ්ජංග ධර්ම 7 වඩනවා නම් පුරුදු කරනවා නම් ජීවිතයට ඇති කරගන්නට උත්සාහ කරනවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් සසරින් එතර වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. තවත් විදිහකින් කියනවා නම් නිර්වාණ අවබෝධයට මේක අපට උපකාර වෙනවා. ඒකයි අර වචනේ තේරුම. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තුව අපේ අරමුණ ඉලක්කය නිර්වාණ අවබෝධය. මේ හැමදේම අපි කරන්නේ ඒකට. හැබැයි මතක තියාගන්න. බණ අහලා දන් ටිකක් දීලා ආගමික කටයුත්තක් කරලා අපි අවසානයේ කියනවනේ මේ පිනෙන් අපට නිවන් සුව ලැබේවා කියලා. මමත් කියනවා අපේ හාමුදුරුවෝත් කියනවා ඔබ හැම දිනාම කරන්නේ මොකද්ද? පුරුද්දට හයියෙන් සාදු කියනවා. එතනින් ඉවරයි. මේක ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි උත්සාහයෙන් මේක ලබන්න ඕන දෙයක්. ඒ උත්සාහයෙන් ලබන්නට මෙන්න මේ කියන කාරණා මේ බොජ්ජංග ධර්ම අපේ ජීවිතයට අපි පුරුදු කරන්න ඕනේ. හොඳයි. දැන් අපි මේ වචනේ පොඩ්ඩක් විග්‍රහ කරගමු. මම හිතනවා ගියේ පළවෙනි ධර්මානුශාසනාව සිද්ධ කරපු දේශකයන් වහන්සේ මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට ඒ වුණාට කෙටියෙන් මම මතක් කරන්න ඕනේ. බෝධි අංග බොජ්ජංග කියලා තියෙනවා. මොනවටද මේ බෝධි කියලා කියන්නේ? නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයට තමයි බෝධි කියලා කියන්නේ. එතකොට නිවන් අවබෝධ කරගන්නට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට අවශ්‍ය කරන ධර්ම බෝධි. ඊළඟට තව වචනයක් තියෙනවා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයාටත් බෝධි කියලා පාවිච්චි කරනවා. දැන් අපිට තියෙන ගැටලුවක්. එතකොට අපි දැන් බෝධිය පන්සලට වඳින්නේ ඒක නෙවෙයි. ඒ බෝධිය වෘක්ෂය. මේ කතා කරන්නේ බෝධි අවබෝධය ගැන. මේක දෙකක්. පටලවා ගන්න එපා. එතකොට නිර්වාණ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයාටත් බෝධි කියලා පාවිච්චි කරනවා. ඒක මං තව පොඩි වචනයක් එකතු කරා. එතකොට පින්නතුන්ට ගැටලුවක් නැහැ. අපි බෝධි සත්ව කියලා වචනයක් පාවිච්චි කරනවානේ. අන්න. ඔබ බෝධිසත්වයෙක් වෙන්න නම් මොනවද කරන්න ඕනේ? මේ බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරන්න ඕනේ. තේරුණානේ?
ඒ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරගෙන යනවා නම් ඔබ බෝධිසත්වෙක්. ඇයි? ඔබ නිවන් ප්‍රත්‍යක්ෂ කරන මේ ධර්ම සමූහය පුරුදු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පැහැදිලි. අපි අර බුදුරජාණන් වහන්සේට කලින් අපි බෝධිසත්ව කියනවනේ. ඉන් පස්සේනේ බුද්ධත්වයේ කියලා අපි කතා කරන්නේ. ඒකට යම් කිසි කෙනෙක් නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන මේ මගපිළිවෙත අනුගමනය කරනවා නම් ජීවිතයට පුරුදු කරනවා නම් භාවිතා බහුලීකතා කියලා වචන දෙකක් මම කිව්වා. අන්නේ ඒ පුද්ගලයා ඒ උත්තමයා බෝධිසත්ව. එතකොට ඔබ බෝධිසත්ව කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඌමනා නම් කල යුත්තේ මොකද්ද? මේ කාරණා ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. එතකොට පළවෙනි එක සතිය. ගිය සතියේ ධර්ම දේශනාවේදී ඒ දේශකයන් වහන්සේ විග්‍රහ කරන්නට ඇති. හොඳයි. දැන් බෝධි ඒ වචනේ. මොකද්ද මේ බෝධි කියන මේ සත්‍ය නැත්තම් නිර්වාණය අවබෝධ කරගන්නට යෑමේදී අපට තියෙනවා යම් යම් බාධක ධර්ම. කොතනත් එහෙමනේ. හැම වැඩකදීම බාධක තියෙනවා. මේ නිර්වාණ අවබෝධයේදී බාධක එනවා. සමහර වෙලාවට අපිට තීන මිද්ද එනවා. උද්දච්ච එනවා. ලෝභාදී කෙලෙස් එනවා. ඊළඟට පින්පව් කරන ස්වභාවය. ඊළඟට සාස්වත උච්ඡේදාදී දෘෂ්ටි. මේවා අපට ඇති වෙනවා. මේවා තමයි බාධක ධර්ම. මම මේ ඊටාම කෙටියෙන් ඔබට මතක් කළේ. මම දන්නවා ඔබට පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ මේක හරියට අහගෙන හිටියනම් හරියට කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. නැත්තම් සතියෙන් අර ගිය සතියේ දේශනා කළානේ. සතියෙන් ඔබ මේක අහගෙන හිටියනම් මම පොඩි වචනයක් කිව්වා ඔබට ගැටලුවක් වේදෝ කියලා මම මේ හිතන්නේ. මොකක්ද දන්නවද? මම කිව්වනේ බෝධියේ අවබෝධ කර ගැනීමේ බාධක ධර්ම. එකක් පින්පව් කියලා. එකක් බාධක. ඔබ කල්පනා කරන්න පුළුවන් ඒකට පව හරි. පව බාධකයි නිවනට. ඒකට පින අන්න හරි. මේ පින්පව් දෙකම අපි කරන්නේ ඇයි? ප්‍රශ්නාර්ථය. පිළිතුරු ඔබ දෙන්න මට ඇහෙන්නේ නැහැනේ. මම අද මේක ධර්මශාලාවේ අපේ හාමුදුරන්ගේ පන්සලේ මේක කළා නම් මම මේක පින්නතුන්ගෙන් අහනවා. එතකොට ඔබෙන් මට යම් පිළිතුරක් ලැබෙනවා. ඔබ දන්නවද අපි මේ පින් සහ පව් කරන්නේ ඇයි කියලා? අපි තුල තියෙනවා මේ අවබෝධයට බාධක ධර්මයක්. මොකද්ද? අවිද්‍යාව. මතක තියාගන්න පටිච්චසමුප්පාදේන. අවිජ්ජා පත්‍ය සංඛාරා. අන්න. පැහැදිලිද? ඔව්. මේක දිගට කතා කරන්න ඕනේ මාතෘකාව. නමුත් මගේ මාතෘකාවට මේක අදාළ නැහැ. ඒ නිසා මම මේක පින්නතොට හිතන්න ඉඩ තියලා මගේ මාතෘකාවට මම ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් මම කිව්වනේ බෝධිය අවබෝධ කර ගැනීමේදී අපට එන බාධක ධර්ම වළක්වගෙන අපි ඉදිරියට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව. එතකොට මේ බොජ්ජංග ධර්ම 7 හරියට සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට ඒ සක්විති රජුරවන්ට ලැබෙන දුර්ලභ රත්න 7 වගේ. සක්විති රජුරවන්ට පහළ වෙන ඒ කියන්නේ සක්විති රජුරවන්ගේ පහළ වීම සමගම පහළ වෙන දුර්ලභ රත්න 7ක්. එතකොට ඒ මොනවද කියලා ප්‍රශ්නයක්. ඉතින් ඒකත් මට මේ වෙලාවේ විග්‍රහ කරන්නට කාලේ නෙවෙයි. මොකද බොහොම කාලේ මම කළමනාකරණය කරගන්න ඕන නිසා ඔක ප්‍රශ්නාර්ථයක් දාගෙන පන්සලේ හාමුදුරන්ගෙන් අහන්න. හාමුදුරුවෝ කියලා දී බොහොම සරල උත්තරයක්. ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ කියලා කිව්වේ අර සක්විති රජුරුවන්ගේ පහළ වීම සමගම ඇති වෙන රත්න 7 වගේ තමයි
බුදු කෙනෙක්ගේ පහළවීම සමගම තමයි මේ බොජ්ජංග ධර්ම 7 ලෝකෙට පහළ වෙන්නේ. පැහැදිලි. එතකොට බුදු කෙනෙක් නැත්තම් බොජ්ජංග ධර්ම නැහැ. බුදු කෙනෙක්ගේ පහළවීමත් සමගම උන්වහන්සේ තමයි අපට මේක මතු කරලා දෙන්නේ. උන්වහන්සේ තමයි අපට මේක සිහිපත් කරලා දෙන්නේ. උන්වහන්සේ තමයි මේක දේශනා කරන්නේ. ඒ නිසා තමයි බුදු කෙනෙක්ගේ පහළවීම සමගම ලෝකයට පහළ වෙන රත්න 7 මේ බොජ්ජංග ධර්ම. හොඳයි. දැන් අපි මෙහිම ගමු. යමක් කරනකොට අපි යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒකනේ. මොකද්ද මේකෙන් මට ලැබෙන වාසිය? මොකද්ද මේකෙන් මට ලැබෙන ප්‍රතිඵලේ ප්‍රයෝජනේ? අපට ප්‍රශ්නයක් එනවා. දැන් මේ කතා කරනකොටත් මේ බොජ්ජංග ධර්ම අපේ ජීවිතයට පුරුදු කරන්න ඕන කියලා මම ඉස්සෙල්ලා ඔබට කිව්වා. නිර්වාණ අවබෝධය බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවන් බලාපොරොත්තු වෙන පුද්ගලයා පුරුදු කරගත යුතු දේ. හොඳයි. ඒකට ප්‍රතිඵලය. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අපිට දේශනා කරනවා. මොකද්ද? සත්තන්නං කෝ භික්ඛවේ බොජ්ජංගා රතනානං භාවිතත්තා බහුලී කතත්තා අදලිද්දෝ උච්චති. වචනයක් තියෙනවා. අදලිද්දෝ උච්චති. අදලිද්ද කියලා කියන්නේ දිලින්දෙක් නොවෙනවා. දිලින්දෙක් නොවෙනවා. කවුද දිලින්දෙක් නොවෙන්නේ? මෙන්න මේ සත්තන්නං කෝ භික්ඛවේ බොජ්ජංගා රතනානම් භාවිතත්තා බහුලී කතත්තා. යම් කිසි පුද්ගලයෙක් මේ සප්ත බොජ්ජංග ධර්ම භාවිතත්තා, ওই වචනේ ඉස්සෙල්ලත් කියව බහුලී කත කියන වචනෙත් මම ඉස්සෙල්ලා විග්‍රහ කළා, මතක් කළා. යම් කිසි පුද්ගලයෙක් මෙන්න මේ බොජ්ජංග ධර්ම 7 භාවිතා කරනවා නම්, පුරුදු කරනවා නම්, වර්ධනය කර ගන්නවා නම්, තමා තුළ උපදව ගන්නවා නම්, අන්න ඒ තැනත්තා අදලිද්ද බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ. මොකද්ද මේ වචනේ? දිලින්දෙක් නොවේ. දුප්පතෙක් නෙවෙයි. මේකත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ දෙයක්. බුදුරජාණන් වහන්සේ ධනෙ කියලා කතා කළේ අපි මේ කතා කරන භෞතික සම්පත් නෙවෙයි. ඇයි? ඒ සියලුම භෞතික සම්පත් අත්හැරලා දාලා උන්වහන්සේ ආර්ය ධන හොයාගෙන ගමන් කළේ. මතකයි රාහුල පුංචි පුතා? අර දායාදේ හොයාගෙන ආපු වෙලාවේ මතකනේ? කිඹුල්වත් රාජධානියට බුදුහාමුදුරුවෝ වැඩිය. රාහුල පුංචි පුතා දායාදේ ඉල්ලගෙන ආවා. පුංචි පුතාව ගිහිල්ලා මහාන කරගත්තා. මහාන කළා පුතාට කිය පුතේ රාහුල, අම්මා නුඹට උගන්නලා මා වෙත ඇවිල්ලා මගෙන් ඉල්ලපු දායාදේ ලෞකික ධනය මම බුද්ධත්වය අවබෝධ කරගත්තේ නුඹට ඒක දෙන්න නෙවෙයි. ඇයි? ඒ ලෞකික ධනය නුඹට දීලා ඒ ධනය පරිහරණය කරන නුඹපත් වෙන අනාගතයේ නුඹගේ අනාගතේ මට තේරුම් ගන්න පුළුවන්. මම ඒකට සූදානම් නැහැ. මේ සංසාරේ මම පාරමී ධර්ම පුරාගෙන ආවේ නුඹ මගෙන් ඉල්ලන ලෞකික භෞතික ධනයේ සම්පත් ලබා ගන්නට නෙමෙයි, ආර්ය ධනෙල. මෙන්න ඒ ආර්ය ධනෙ කියලා බුදුහාමුදුරුවෝ සප්ත ආර්ය ධනෙ පුංචි රාහුල හාමුදුරන්ට දේශනා කළා. ඒකත් මතක තියාගන්න. මම මේ කිව්වේ යම් කිසි පුද්ගලයන් තුල භෞතික සම්පත් නැති වුණත්, භෞතික සම්පත් අද තියෙන හෙට නැති වෙනවනේ. අනිත් එකකින් අපිට ලබන්න පුළුවන් සුවය මොකද්ද කියලා බලන්නකො. හැමදාම දුකනේ, වේදනාවනේ, කම්පනේනේ, කනගාටුවනේ. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් අපි ඇති කරගන්න ධනය අර සප්තාර්ය ධනය වගේ මේකත් අපි තුල තියෙනවා නම් අපි දිලින්දෙක් නෙවෙයි, අපි පෝසතෙක්. සක්විති රජුරවන්ට වඩා පෝසතෙක්. ඇයි?
මේ ආර්ය ධන වලට අපි කිට්ටු වෙච්ච පුද්ගලෙ සමීප වෙච්ච පුද්ගලෙ අන්න අපි ලබන ප්‍රතිඵලෙ. ඒ විතරක් නෙවෙයි. මේ සප්ත බුද්ධංග මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට අපට උපකාර වෙනවා. ඒ විතරක් නෙවෙයි රූප අරූප ධානය ලබන්නටත් මේ බුද්ධංග ධර්ම අපට උපකාර වෙනවා. එතකොට ලෞකික පැත්තෙන් මම අර ලෞකික සම්පත් නෙවෙයි මේ කතා කරන්නේ. ලෞකික පැත්තෙන් රූප අරූප ධානය ලබන්නට ලෝකෝත්තර පැත්තෙන් මාර්ගඵල සම්පත් සාක්ෂාත් කරගන්නට අපට මේ බුද්ධංග ධර්ම උපකාර වෙනවා. දැන් මොනවද මේ බුද්ධංග ධර්ම කියලා මම මතක් කළේ නෑනේ. මාතෘකාවේ මං මතක් කළා. පළවෙනි එක සති සම්බොජ්ජංගේ පිළිබඳව සාකච්ඡා කළා. අද මේ සාකච්ඡා වෙමින් පවතින්නේ දෙවෙනි සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. තුන්වෙනි එක වීරිය, හතරවෙනි එක පීති, පස්වෙනි එක පස්සද්ධි, හයවෙනි එක සමාධි, හත්වෙනි එක උපේක්ෂා. ඕක තමයි බොජ්ජංග 7. මේක පිළිවෙලකට යන්නේ. ප්‍රධානම දේ සතිය. මං හිතන්නේ ඇයි සතිය මුලින් දේශනා කළේ කියන එක ගිය සතියේ සාකච්ඡා වෙන්නට ඇති. මොකද සතිය හරියට පෙරගමන්කාරයෙක් වගේ. දැන් අපි මෙහෙම කියමුකෝ. අපි දැන් ගමනක් යන්න හදනවා. නන්නාඳුනන ගමන. අපි කියන්නේ දැන් ටුවර් එකක්. එහෙම නැත්නම් වෙන රටකට අපි යනවයි කියලා. යනකොට අපේ ඉන්නවා ගයිඩ් කෙනෙක්. එයා තමයි අපි මෙහෙවන්නේ. සතියත් ඒ වගේ. අපිව ගයිඩ් කරනවා. කොහාටද? නිවැරදි මාර්ගයට. එහෙම නැත්නම් අපේ මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැතුව වෙන වෙන පැති වලට හැරෙන්න පුළුවන්. එයා තමයි අපි මෙහෙවන්නේ. හොඳයි. එතකොට දැන් මේ සති සම්බොජ්ජංගයට පස්සේ දෙවෙනි සම්බොජ්ජංගේ ධම්මවිචේ මේක ප්‍රඥාව. මං කියවනේ ඉස්සෙල්ලා අවබෝධය කියලා. දැනීම නෙමෙයි මතක තියාගන්න. අවබෝධය. එතකොට ඒ අවබෝධය අපි තුල ඇති කරගන්නට අපි වෙරවීරිය වඩනකොට මං කිව්වා මේකේ ඇති වෙන ප්‍රතිඵලය ඔබට දැන් මතක් කළානේ. ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන් අපිට මේකේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි තුල තියෙන අපින්නතුනේ මොකද්ද? සත්ත්ව පුද්ගල සංඥාවක්. දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගෙන් කරන්නේ මොකද්ද? මේ සියල්ල විශ්ලේෂණය කරනවා. දැන් අපි කතා කරනවානේ මෙතන දැන් මම මේ පෙන්නන මේකට කියනවා මේසය. මේක අපි ඇති කරගත්ත නාමයක්. සම්මුතිය. හැබැයි මේ සම්මුතියට එහා ගිය දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඒක අපට පේන්නේ. අපි හැම කෙනෙක්ම මේ කතා කරන්නේ මේ සම්මුතිය උඩින් පනෝගත්තදී. එතකොට මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මේ ජීවිතයේ ඇතුලේ තියෙන දේත් මේකේ තියෙන. මේකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මේ සුද්දාෂ්ටක ධර්ම. ඒ විතරක් නෙවෙයි දැන් සත්‍යයක් පිළිබඳව අපි කතා කරුතින් අපි තුල තියෙන ඒ සත්‍යයක පුද්ගලයෙක් කියන මේ සංඥාව දුරු වෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අපට උපකාර වෙනවා. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ තුලින් තමයි ඒ අවබෝධය අපට ඇති කරලා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ අභිධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඒ අභිධර්මයේ අපට උගන්වනවා ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් මේ විශ්ලේෂණයක් තියෙනවනේ. මේ සත්‍යය කියන ඒකකයේ තුල මෙන්න මේ කොටස් තියෙනවා කියලා. හරියට මේ මේසයේ පඨවි කියලා කොටසක් තියෙනවා, ආපෝ කියලා කොටසක් තියෙනවා, තේජෝ කියලා කොටසක් තියෙනවා. ඒ වගේ මේ සත්‍යය කියලා කතා කරන ඒකකයේ තුල ස්කන්ධ වශයෙන් කොටසක් තියෙනවා, ධාතු වශයෙන් කොටසක් තියෙනවා, ආයතන වශයෙන් කොටස් තියෙනවා, වාදි වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් තියෙනවා, ඊළඟට පටිච්චසමුපාද වශයෙන් තියෙනවා, ඊළඟට මේ සියල්ල
අනිත්‍ය වශයෙන් බලනවා, දුක්ඛ වශයෙන් බලනවා, අනාත්ම වශයෙන් බලනවා. මේ ආදී නන් වැදෑරුම් ආකාරයෙන් හැම පැත්තකින්ම විශ්ලේෂණය කරලා කඩලා තේරුම් ගැනීම සිදු වෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒක ඔබට පැහැදිලි. මොකද්ද පැහැදිලි වෙන්නේ? බොජ්ජංග ධර්ම 7 අතරින් ධම්මවිචේ සම්බොජ්ජංගයට තියෙන ඊටාම ප්‍රබල තැනක්. ඒක ප්‍රඥාව. ඊළඟට මේ අවබෝධය අපි විදර්ශනාවට නැඹුරු කළොත් එහෙම විදර්ශනාවේදී අපි කතා කරනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියලා. ditthi විසුද්ධිය සමහර වෙලාවට ඔබ අහලා ඇති. මොකද්ද මේ ditthi විසුද්ධිය කියලා කියන්නේ? දැන් අපි කතා කරනවා මම කියලා, මගේ කියලා. භාවනාවේදී කියන්නේ විදර්ශනා භාවනාව වඩාගෙන යනකොට ඔබටම ඔබේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. මම කියලා මොකද්ද මේ කතා කරන්නේ? මේ සම්මුති මාත්‍රයකට. මේ ගුණයකට. හැබැයි අපි එහෙම කතා කළාට මේකේ තියෙනවනේ ගොඩවල් දෙක. දැන් මේසෙ කියලා අපි කතා කරනවා සම්මුතියක්. නමුත් මේ මේසෙ කියලා කතා කරන්නේ ඔබට පැහැදිලිව පේනවා මේකේ කකුල් 4ක් තියෙනවා, උඩ තට්ටුවක් ලෑල්ලක් තියෙනවා. මේ සියල්ල එකට එකතු වෙච්ච වෙලාවෙදී අපි කියනවා මේසෙ කියලා. එතකොට යම්කිසි පුද්ගලයන් මේක ගලවලා ලෑල්ල පෙන්න ලැහුවොත් මේක මේසෙද කියලා ඔබ කියයි නෑ ඒක මේසෙ නෙවෙයි ඒක ලෑල්ල. කකුලක් ගලවලා ලැහුවොත් මේක මේසෙද කියලා ඇහුවොත් නෑ මේසෙ නෙවෙයි ඒක කකුල. එතකොට දැන් මේසෙ කිව්වේ මොකද්ද? ඒ සියලු දෙයකම ඒක රාශීම ඝනීභූත භාවය අපි කියනවා මේසෙ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. මේක තේරුම් ගන්නට අවබෝධ කරගන්නට තමයි අපිට විදසුන් නුවණා කරන්නේ. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අර බුදුහාමුදුර අපිට කියන්න පඤ්ඤාය පස්සති. මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. මේ භාවනාව තුලින් අපට ඇති වෙන තව ප්‍රතිඵලයක් අපි මේ කතා කරන්නේ. ඊළඟට කොහොමද මේක අපි ඇති කරගන්න ඕනේ? මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංග. දෙක මේක අපි පුරුදු කරන්න ඉපැයි. මේක පුරුදු කිරීම තුලින් තමයි දැන් කිව්වනේ භාවිතා බහුලීකතා. ඒ විදිහට තමයි අපි මේක අපි ඇති කරගන්න ඕනේ. නිකම් මේක ඇති වෙන්නේ නැහැ. බණ අහපු මමනට ඇති වෙන්නේ නැහැ. පොත කියව පමණ ඇති වෙනවා දැනීම. මේ දැනීමට එහා ගිය දෙයක් අවබෝධයේ පඤ්ඤාව. දැන් අපි බලමු කොහොමද අපි මේක ඇති කරගන්න ඕනේ කියලා. හොඳයි. ප්‍රශ්නයක් ආයි තියෙනවා මට පින්නතුන් අහන්න. ගොවිතැනක් කරනකොට ගොවිතැනට ප්‍රධාන වෙන්නේ මොකද්ද? දැන් මම කනගාටු වෙනවා මට මේකට මේ ප්‍රේක්ෂකයෝ නැති වෙච්ච එක ගැන. ගොවිතැනකට ප්‍රධාන වෙන්නේ මොකද්ද? එක්කෙනා කියයි ධාන්‍ය ටික, ශස්‍ය, පෝර, වතුර, ඊළඟට අවුව, ඔය ආදී දේවල් ප්‍රයෝජන නැහැ. ඔය එකක්වත් නැහැ. ඔය සියල්ල තිබුණත් බිමක් නැත්තම් ගොවිතැනක් කරන්න බෑනේ. කොහෙද ගොවිතැනක් කරන්නේ? බිමක් තියෙන්න ඕනේ. පූච්චියක්වත් යටත් පිරිසින් තියෙන්න එපා. මොකක් හරි පැලයක් හිටවන්න. අන්න ඒ වගේ මේ බොජ්ජංග ධර්ම ටික අපේ ජීවිතයට පුරුදු කර ගන්නටත් බිමක් අවශ්‍ය කරනවා. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ කරුණු 3ක් ඉදිරිපත් කළා. මෙන්න මේක තමයි බිම. මොකටද? මේ බොජ්ජංග ධර්ම ටික අපි තුල වැඩි දියුණු කර ගන්නට පුරුදු කර ගන්නට. පළවෙනි එක අපි තුල සීලයක් තියෙන්න ඕනේ. අන්න සීල බිම. දෙවෙනි එක අපි තුල ඇති කර ගන්නට ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. මම පස්සේ පොඩි හැඳින්වීම් කරනවා මේ පිළිබඳව.
ඒ දෙක. ඒකත් බිමක්. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. මතකයි සීලය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. ඇයි මේ සීලය අපට උමනා කරන්නේ? දැන් සීලය මොකටද කියලා අහපුවම ඕකට සමහර ඇත්තන්ට ඇත්තටම උත්තර දෙන්න අමාරුයි. අපි මොකටද සිල් ගන්න? ප්‍රශ්නය. සීලය තමයි අත්තිවාරම. මං කියවනේ ගොවි තැනට බිම පොළව. මේ ආර්ය ධර්මතාවයන් අපි තුල වර්ධනය කර ගැනීමට අඩිතාලම පොළව සීලේ. තා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ගාථා මතකයි. ඒක තමයි අත්තිවාරම අඩිතාලම. දැන් ඔබ දන්නවා උදේ පාන්දරට සූර්යයා මෙහෙම උදා වෙන්න කලින් අරුණාලෝකය අපේකට කියනවා. ආලෝකයක් අපට පේනවා. ඒ ආලෝකය දකින්නකොට අපි දන්නවා සූර්යයා උදා වෙන්න යන්නේ කියලා. ඒ වගේ යම් කිසි තැනැත්තෙන් සීල සම්පදාවක පිහිටලා මේ සීලය ආරක්ෂා කරනවා නම් අන්න අරුණාලෝකයක් උදා වෙන්න පටන් ගන්නවා. මොකටද? නිර්වාණයට එයා කිට්ටු වෙන පුද්ගලෙක්. නිර්වාණ අවබෝධයේ අරුණාලෝකේ. එනිසා මේ සීලය අපිට වටිනවා පින්නතුනේ. හැබැයි මතක තියාගන්න මේක සමාදන් වීමට පමණක් නෙවෙයි. බොහෝ වෙලාවට අපි කරන්නේ හාමුදුරුවෝ සිල් දෙනවා, ඔය ඇත්තු ගන්නවා. අපි මේක ගනුදෙනුවක් වගේ ගනුදෙනු. මම දෙනු, ඔය ඇත්තු ගනු. මේක එහෙම දෙයක් නෙවෙයි. අපි සිල් සමාදන් වෙන්නේ සීලය ආරක්ෂා කරන්න. ඒකනේ අපි කියන්නේ පාණාති පාතා වේරමණී. මම පොරොන්දුවක් දෙනවා මේක කරන්නේ නැහැ. ඒක තමයි රක්ෂණේ, රැකීම. මගේ අතින් මේ වැරද්ද වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ සීලය සීල පාරිශුද්ධිය පිණිස උපකාර වෙනවා. අර සප්ත විසුද්ධි වල තියෙනවානේ මම ඒ තුන්වෙනි විසුද්ධිය ගැන කතා කරන්නේ ditthi විසුද්ධි කියලා. පළවෙනි විසුද්ධිය තමයි සීල විසුද්ධිය. මොකද භාවනාවකදී අත්‍යවශ්‍ය දේ තමයි බිම හදාගන්න එක. බිම සකස් වෙන්නේ සීලය තුලින්. එතකොට අපේ කය වචන දෙක සංවර කරගන්නට අපිට පුළුවන් කමක් තිබෙනවා. ඉස්සරහට අපි යනවා මානසික සංවරය ඇති කරගන්න. ඊළඟට දෙවෙනි කාරණය දැන් මේ සීලය පිහිටලා අපි කටයුතු කරගෙන යෑමේදී අපට ඕනනා කරනවා කල්යාණ මිත්‍ර සේවනය. ඇයි? අපිට ධෛර්යමත් කරන්න. අපි වැරදි පැත්තට හැරුණොත් අපි නිවැරදි මාර්ගයට ගන්න. මෙතනදී මා මතක් කරන්න ඕනේ කල්යාණ මිත්‍ර සේවනය ධර්මයේ උගත් භාවනාවක් ඔබ වඩනවා නම් ඒ සම්බන්ධව ඊටාම දැනීම තියෙන අවබෝධය තියෙන දැනීම නෙමෙයි අවබෝධය තියෙන කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් ඕ ගිහි භවතෙක් පින්නතෙක් අපට කල්යාණ මිත්‍රයෝ හැටියට උමනා කරනවා. එහෙම නැත්නම් අපි මම්මුලා වෙනවා. අපි අධෛර්ය වෙනවා. භාවනාවේදී අධෛර්ය වෙන තැන් ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. ඒ අධෛර්ය වෙනකොට අපිව ධෛර්යමත් කරන්න කල්යාණ මිත්‍රයෙකු කුමනා කරන නැත්නම් අපි මේ ගමන අතරමඟ නවතිනවා. ඊළඟට අපට උවමනා කරනවා යෝනිසෝ මනසිකාරය. ඒකේ විරුද්ධ වචනේ තමයි අයෝනිසෝ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ යථාර්ථය පිළිබඳව නුවණින් දැකීම. භාවනා කරගෙන යනකොට යෝනිසෝ මනසිකාරය අපිට උවමනා වෙනවා. සමහර විට ඒ යෝනිසෝ මනසිකාරය නැතුනොත් අපි අතරමං වෙනවා. නුවණින් සිතන්ට කියලා කිව්වනේ. මේ යෝනිසෝ මනසිකාරයට ප්‍රඥාවත් දැන් මේක ප්‍රඥාවත් එක්ක ගනුදෙනු වෙන එකක්. මම පින්තුන්ට මෙහෙම මතක් කරන්න. සමහර වෙලාවට
ඔය භාවනා කරන ඇත්තෝ භාවනා කළා සමහර අය ධ්‍යාන ලැබුවයි කියලාත් කියනවනේ පළවෙනි ධ්‍යානෙ මම ලබා ගත්තා දෙවෙනි ධ්‍යානෙ මම ලබා ගත්තයි කියලා මේ කියන හොඳයි. හැබැයි මේක මම ලබා ගත්තයි කියලා මං උදන් අනන්නනේ අප මතක තියාගන්න ඕන. අර යෝනිසෝ මනසිකාර්ය ප්‍රඥාවත් එක්ක මේකට එකතු වුණා නම් ඒ තැනැත්තා කල්පනා කරනවා මේකත් අනිත්‍යයි. මොකද්ද? ප්‍රථම ධානයත් අනිත්‍යයි. ဒုတိ ය ධානයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය දේ පිළිබඳව මා නිත්‍ය සංකල්පනාවෙන් කල්පනා කරගෙන මං උදන් අනන්නේ මොකටද? අවශ්‍ය නැහැ. වෙනස් වෙන දෙයක්. අන්න ඒකටයි අපිට අවශ්‍ය කරන්නේ. නුවණින් මෙනෙහි කරන්න. එතකොට අපි දකින දේ පිළිබඳව අපට එන ආරම්මණයන් පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරයෙන් දකිනකොට ඒකේ යථාර්ථය දකින්නට තේරුම් ගන්නට අපිට පුළුවන්කමක් තිබෙනවා. දැන් පින්නතුන්ට පැහැදිලි මොකද්ද? අපි මේක ඇති කරගන්න ඕනේ කොයි ආකාරයෙන්ද? පළවෙනියට අපිට සීලයක් අවශ්‍යයි. ඊළඟට සත්පුරුෂ සේවනයක් අවශ්‍යයි. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරයත් අපට තියෙන්නට ඕනේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය තුලින් මේ කාරණා පුරුදු කරගෙන යනකොට අපට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එතකොට සත්පුරුෂ සේවනයත් අපට අර අරුණාලෝකයේ වගේ අපි සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට හොඳට මතක තියාගන්න. මේ සත්පුරුෂයාගේ ස්වභාවය ධර්මානුකූලව අපි කල්පනා කරලා බැලුවොත් ඒකේ ස්වභාවය මොකද්ද? ඒක තමයි අපිව ධර්ම මාර්ගයට නැඹුරු කරන එක. අපි නිවැරදි ප්‍රතිපදාවට අරගෙන යන එක. අපිව පාපෙන් වළක්ව ගන්න එක. අපිට නිසි උපදෙස් දෙන එක. ඒකට සත්පුරුෂ සේවනයක් අපි තුල තියෙනවයි කියලා කියන්නේ අර අරුණාලෝකයේ පහළ වෙනා වගේ නිර්වාණ අවබෝධයට අපි අවශ්‍ය කරන පාර සකස් කරගත්තා කියන එක. හොඳයි. දැන් ඊළඟට කොහොමද අපි මේක පුරුදු කරන්නේ? ඔබ දැන් කල්පනා කරගන්න. හාමුදුරුවෝ කියයි. අපේ ස්වභාවයෙන් හිතුවයත් කියන්නේත් ඒකනේ හාමුදුරන්ට මොකද හාමුදුරුවෝ කියයි. මේක අපි කොහොමද පුරුදු කරන්නේ? හොඳයි. අපි ඒකත් කල්පනා කරලා බලන්න එපා. භාවනාව නිසා මේක පුරුදු වෙනවා. මොකද්ද? බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම නිසා භාවනාව අවදි වෙනවා. හරි? මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. භාවනාව තුලින් තමයි අපිට බොජ්ජංග ධර්ම වර්ධනය කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම නැතුව වෙන දෙයකින් බෑ. කොච්චර අපි බණ අහලා තිබ්බත් බණ ඉගෙන ගත්තා දැනීම තියෙනවා. මේක දැනීමත් එක්ක වෙන දෙයක් නෙවෙයි. අවබෝධයත් එක්ක වෙන දෙයක්. ඒ කියන්නේ පඤ්ඤාය පස්සේටි කියලා කිව්වේ. දැන් සමහර ඇත්තෝ මහා ලොකුවට මේක තර්ක විතර්ක කරන දැනීම ඇත්ත. අවබෝධය. ඒක භාවනාව තුලින් භාවනා කියලා කියන්නේ අපි පුරුදු කරනවා. ඔය තියෙනවානේ චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ සමත විදර්ශනා භාවන මොකක් හරි. දැන් මම ඉස්සෙල්ලා මේක මතක් කරනවා පින්නතුන්ට මතක ඇති. මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පුරුදු කර ගන්නකොට මාර්ගඵල නිවන අවබෝධ කර ගන්නට අනිත් පැත්තේ රූපාරූප ධානය ලබන්නට උපකාර වෙන්නේ කියලා. ඒකට අර සමත විපස්සනා භාවනා දෙකට. භාවනාවක් මොකක් වූ පුරුදු කිරීම තුලින් මෙන්න මේ බොජ්ජංග ධර්ම අපි තුල ඇති කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒකට භාවනාවෙන් තමයි හොඳට මතක තියාගන්න මේක අපට උපදව ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම නැතුව ධර්ම ශ්‍රවණයේ තුලින් දැනීම අපට ඇතිව කරගන්නට පුළුවන් අවබෝධයෙන් නෙවෙයි. ඊළඟට තව කාරණයක් තියෙනවා. මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කොහොමද වැඩෙන්නේ? හරි. දැන් භාවනා රම්මණයක් තියෙනවනේ. භාවනා කරන්නට අපට අරමුණක් තියෙන්න ඕන. අපි ඒකට කියනවා භාවනා රම්මණය කියලා. සමත භාවනාවේදීත් එහෙමයි විදර්ශනා භාවනාවේදීත් එහෙමම ඉස්සෙල්ලා සමත භාවනා ගන්න.
අපි සමත භාවනාවේ සමහර වෙලාවට ආලෝකයක් ගන්නකො. ඒක තමයි ආරම්මණය. අපි ඒක කියන ආලෝක කසිනේ කියලා. එහෙම නැත්නම් පටවි කසිනේ, එහෙම නැත්නම් පාටක් අපේ ගන්නවා නිල පීත ආදි වශයෙන් මොකක් හරි ආරම්මණය. දැන් මේ ආරම්මණය ඉස්සරහා තියාගෙන අපි වාඩි වෙලා අපේ මනස සංසුන් කරගෙන ඒ ආරම්මණය දිහා අපි හොඳට සතියෙන් යුක්තව බලාගෙන ඉන්නවා. දැන් අපිට පේන්නේ ආරම්මණය අර ආලෝකය. ඇස් දෙක පියාගන්නවා අපිට මේ ආලෝකය පේනවා. අන්න භාවනා ආරම්මණය පැහැදිලිව වටහා ගන්න හැටි. ඒක. දැන් විදර්ශනාවට එන්න. විදර්ශනාවේදී අපි කියනවානේ ආනාපාන සතිය. මොකද්ද? දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. අන්න වචනේ පැහැදිලිනේ. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඔබ ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ අරමුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඒක තමයි මේ කිව්වේ. ඊළඟට වේදනාවක් එනවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. භාවනාවේදී බොහොම සුවයි සපාරමුණක් සුඛං වේදනං වේදියාමීති පජානාති. මම දැනගන්නවා. ඊළඟට කර්මස්ථාන දින හාමුදුරන් වහන්සේ හැරි කවුරු හරි ඔබට කියයි මේ ශරීරය පිළිබඳව බලන්න පටික්කුල මානසිකාරේ කේසා ලෝමා නකාදන්තව නරමුණක් දෙනවා. දැන් කේසා ඔබ සිහි කරනවා. ඔබට පේනවා ඔබේ හිසේ කෙස් කළු පාටට තියෙනවා. ටිකක් දවස් යනකොට කාලයක් යනකොට මේක ටිකෙන් ටික සුදු පාට වේගෙන එනවා. තව ටික කාලයක් යනකොට මේක හැලෙන්න පටන් ගන්නවා. මේ සියල්ලෙන් පෙන්වන්නේ මොකද්ද? අනිත්‍ය ධර්මතාවයේ ස්වභාවය. අන්න අරමුණු පැහැදිලිව දකිනවා. හරි? මේ අරමුණු පැහැදිලිව දකින්ට අපට අවශ්‍ය කරනවා. ඒ අරමුණු පැහැදිලිව දකිනකොට මොකද වෙන්නේ? දැන් අපි මේක අරමුණු පැහැදිලිව දැකලා භාවනා කරගෙන යනකොට සමහර අවස්ථාවන් වලදී නොයිකුත් උදුරු ඇති වෙනවා. ඒක ස්වභාවය. ඒ කියන්නේ හොඳින් භාවනා පුරුදු වෙගෙන යනකොට උවදුරු මොනවද ඇති වෙන උවදුරු? දේශගුණක උවදුරු වෙන්න පුළුවන්. වටපිටාවෙන් ඇති වෙන උවදුරු වෙන්න පුළුවන්. සත්තුන්ගෙන් ඇති වෙන උවදුරු වෙන්න පුළුවන්. ආහාර පාන වලින් ඇති වෙන උවදුරු වෙන්න පුළුවන්. වෙනත් දේවල් නොයිකුත් උවදුරු. රෝගාබාධ නිසා උවදුරු ඇති වෙන්න පුළුවන්. දැන් මෙතනදී මොකද්ද කරන්න ඕනේ? අන්න මෙතනට තමයි වීරිය සම්බොජ්ජංගය ඕන කරන්නේ. මම මේ පොඩි කොක්කක් ඔබට පෙන්වන්නේ. මොකටද කොක්ක? දැන් සතිය තියෙන්නේ නැත්තම් ධම්මවිචේ පුරුදු කරන්න බෑ. ඒකට ධම්මවිචේ නිසා තමයි වීරිය ඇති වෙන්නේ. ඔන්න දැන් අර ඊළඟ දේශකයන් වහන්සේ මේක අමුණනවා ධම්මවිචේ සම්බොජ්ජංගෙට. මේක දන්වැලක් වගේ. දැන් පොඩි නිදර්ශනයක් මම ඔබට මතක් කළා. එතකොට භාවනා පුරුදු කරගෙන යනකොට අපට නොයිකුත් ආකාරයෙන් එන ඌදුරු දුරු කර ගන්නට ධෛර්යය ඇති කරගෙන වැඩ කටයුතු කිරීමට තුන්වෙනි බුද්ධංග ධර්මය අපට උපකාර වෙනවා විරිය බුද්ධංගය. හොඳයි. ඊළඟට දැන් අපි තේරුම් ගන්නට මොනවද මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතිවීමට තව හේතු බුදුහාමුදුරුව අපට පැහැදිලි කරනවා. හේතු 7ක්. ඒකත් මම මතක් කළා මේ දේශනාව අවසන් කරන්නට මම බලාපොරොත්තු. පළවෙනි එක තමයි ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව ප්‍රශ්න විචාරීම. දැන් අභිධර්මයේ ඉගෙන ගන්න පින්නතුන් මේවා ගැන කතා කරනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් අභිධර්මයේ පැහැදිලි කරනවානේ. එතකොට මේවා පිළිබඳව දේශකයන් වහන්සේලා එක්ක හරි නැත්නම් පොතපත අපි පරිශීලනය කරන තුලින්
මේවා පිළිබඳව අපි කල්පනා කරලා විග්‍රහ කරලා සාකච්ඡා කිරීම තුලින් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේට ප්‍රඥාව මේකට මඟ පෙන්වලා දෙනවා, දොරටු ඇරලා දෙනවා, පාර හදලා දෙනවා. අපිට පහසුවෙන් මේක තේරුම් ගන්නට අවබෝධ කරගන්නට ඒක අපට උපකාර වෙන්නේ පළවෙනි එක. දෙවෙනි එක ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදු කර ගැනීම. මොකද්ද මේ? අපි මේ උපමාවක් ඉස්සෙල්ලා ගමු. ඔබ දන්නවා පහනක්. දැන් මේ පොල් තේ පහන දැන් ඔය පන්සල් වල තැන පාන පත්තු කරන්න පොඩි ගයක් හදලා තියෙනවා. ඔබ දැකලා තියෙනවානේ වටේට වීදුරු දාලා තියෙනවා. මේ වීදුරු දාලා තියෙන වීදුරු ටික අපි හිතමු දැල්ලෙන් කළු වෙලා. ඔබ පත්තු කරන පානට දාන තෙලුත් හොඳ තෙල් නෙවෙයි. තිරෙත් බැඳිලා, කාරම් බැඳිලා. ඔය පාන පත්තු කරුවයි කියලා කියන්නේ ඔබ බලාපොරොත්තු වෙනවද මේකෙන් දීප්තිමත් එළියක් ලැබෙන්නේ? හේතුව මොකද? තිරෙත් හරිනේ, දාලා තියෙන තෙලුත් හොඳ නැහැ, ආවරණයේ කළු පාට වෙලා දීප්තිමත් එළියක් බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ භාවනාවේදී අපේ යම් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ආධ්‍යාත්මික බාහිර පාරිශුද්ධත්වයේ පිරිසුදුකම තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ පිරිසුදු වෙන්න. ගඳ ගගා මේක කරන්න බෑ. ගඳ ගගා කියලා කියන්නේ දාඩියේ වැටිලා නම්, දාඩි වලින් අපිරිසුදු වෙලා නම් මනස ඒකාග්‍රතාවයට පත් කරගන්න බෑ. ඒ නිසා පිරිසුදු වෙන්න. ඒ නිසා තමයි භාවනා යෝගීන්ට හැමතිස්සෙම උපදෙස් දෙන්නේ පිරිසුදු වෙන්න. ඊළඟට බාහිරදී මොනවද බාහිරදී? ඇඳුම පිරිසුදු තියාගන්න. තමන්ගේ කාමරේ පිරිසුදු තියාගන්න. තමන්ගේ ඇඳ ඇතිරි ටික පිරිසුදු තියාගන්න. පාවිච්චි කරන වැසිකිලි කැසිකිලි පිරිසුදු තියාගන්න. ඉන්න ආවාසයේ පිරිසුදු තියාගන්න. අලංකාර නෙවෙයි පිරිසුදු තියාගන්න එක. අපි දැන් මේක පිරිසුදු කරලා හඳු කූරක් ගහලා පාන පත්තු කරලා තියෙන සමහර කෙනෙක් හිතයි අඬකෝ මේක අලංකාර දාගෙන ඉන්න හැටි නෑ. අලංකාර නෙවෙයි, පිරිසුදු තියෙන්න ඕනේ. පිරිසුදු තියෙන්න. දැන් බලන්න පන්සලක ඇවිදින්න බලන්න. අර පන්සල් මළුව ලස්සනට ඇමදලා තියෙන. අපි වචනේ අතු ගන්නවා කියන වචනේට අමදිනවා කියලා කියන්නේ. ලස්සනට අර පොල් අතු රටාවට ඉස්සර පන්සලට ගියාම අපි හරි ආසයි ඒක දකින්න. හාමුදුරුවෝ අතු ගන්නවා අපි බලන් ඉන්නවා. මනස කොච්චර තැම්පත් වෙනවද කියලා බලන්න. ওই බෝධි මළුවේ, චෛත්‍ය මළුවේ කොළ පිරීලා, පරමල් පිරීලා තියෙනකොට බලන්න අපේ මනසට වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා බාහිර පාරිශුද්ධත්වයේ පිරිසිදුකම අපේ ආධ්‍යාත්මික දියුණුවට හරියට උපකාර වෙනවා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි එක ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම කර ගැනීම. මෙන්න මෙතන අපිට හරියට වටිනවා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් කියලා ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේකට කියනවා අපි පංච ඉන්ද්‍රිය. ඒක වැඩි දියුණු වෙනකොට පංච බල බවට පත් වෙනවා. දැන් මේක සමතුලිත බවට පත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි කරගත්තොත් ඒත් අපට අවබෝධයට බාධාවක් වෙනවා. වක්කලි හාමුදුරන්ට වෙච්ච දේ බලන්න. ශ්‍රද්ධාව වැඩි වුණා. අනේ බුදුහාමුදුරන්ගේ බණහන්ට නෙවෙයි උණ කළා තියෙන නිවන් අවබෝධ කරගන්නට නෙවෙයි. පැත්තකටලා බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්න. පස්සේ බුදුහාමුදුරුවෝ එළෙව්වනේ. එළෙව්වේ මොකද? කලකිරවන්න. ඒක තමයි කම්පණය. කම්පණය තුලින් අවබෝධය. මේක හරි වටිනවා. බොහෝ අවබෝධ අපට ඇති වෙන්නේ කම්පනයක් තුලින්. වක්කලි හාමුදුරන්ටත් ඒක කළේ. ඒ නිසා අධික ශ්‍රද්ධාව නිර්වාණාගමනයට බා. මොකද හේතුව? ඇති දෙයටත් පහදිනවා, නැති දෙයටත් පහදිනවා. ඔය සමහර වෙලාවට කියන්නේ සමහර උපාසකම්මලා අපේ උපාසක මහත්තුරු හාමුදුරුවෝ ධර්ම දේශනා කරගෙන ඉන්නවා. හැම දෙයකටම සාදු සාදු කියනවා. මේ මොකටද සාදු කියන්නේ? දසහ හාමුදුරු කෙනෙක් බණ කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පිරුණන් පාසේක කිව්වලු උපාසකම්මලා සාදු කියලා කිව්වලු. බුදුහාමුදුරු පිරුණන් පාවට සාදු කියන. ඒ කියන්නේ මොකද? ශ්‍රද්ධාව බලවත්. මේ මොකද්ද කියන්නේ කියන එක නෙමෙයි තේරුම. ඒ නිසා ඇති දෙයට ශ්‍රද්ධාව. අර මං ගාල්ලේ කතන්දරයක් කිව්වනේ. පොයක් දවසක අපි උදේ දානේ වන්දලා මමත් ඒ පන්සලේ අනිත් හාමුදුරුවෝ බුද්ධ පූජාස් කරන්නට ගියා.
ඒ පරණ පන්සල. ඔය පරණ පන්සල් වල පින්නතුන් දැකලා තියෙනවා බුද්ධ රූප ඉස්සරහා පිට තිරයක් දාලා තියෙනවා. තිරයක්. මේක පරණ පන්සලක් බුද්ධ රූප මේ ඒකේ පන්සලේ තිරයක් තිබ්බා. අපි ඇතුල් වුණේ සාමාන්‍ය පරණ පන්සල් ටික කරුවලයිනේ. ඇතුළට යනකොට අපිට පේන එළියක්. බලාගෙන ගියා පානක් පත්තු කළා. කොහෙද පාන පත්තු කළා තිබ්බේ? මේ බුදුහාමුදුරු මෙහි පරියන්ක බැඳගෙන ඉන්න මේ කකුල උඩ මෙතන පහනක් පත්තු කළා. අපි තිරේ මෙහාට කළා බැලුවා මොකද්ද මේ? බලපුවාම අත උඩ තියෙනවා කෙසෙල් ගෙඩියකුයි තලගුලියකුයි. කෙසෙල් ගෙඩියත් ලිගහලා තලගුලියෙත් කොලේ ඇරලා බුදුහාමුදුරන්ගේ අත උඩ තියලා පානකුත් පත්තු කළායි කරුවලයි දැන් පානෙන් එළිය පේනවා කෙසෙල් ගෙඩියයි ශ්‍රද්ධාව. දැන් ඔබට හිතන්න පුළුවන් ඒ කෙබඳු ශ්‍රද්ධාවක්ද කියලා මම ඒක කතා කරන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වුණත් කෛරාටිකෙක් බවට පත් වෙනවා. නිසා මේ දෙක බැලන්ස් වෙන්න ඕනේ. රෝධ හතරක් අපි කතා කරනවානේ. දැන් මෙතන මම කිව්වා ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සතිය එන ඉස්සරහට. ඒක තමයි අර අපිව ගයිඩ් කරන්නේ. ඉදිරියට අරයි යන්නේ. එතකොට ශ්‍රද්ධා, වීරිය, සමාධි, ප්‍රඥා මේ හතර හරියට බැලන්ස් වෙන්න ඕනේ. රෝධ හතර වගේ. කාර් එකේ රෝධ හතරට අපි හුලං ගහනකොට මේ ටයර් එකෙත් ඒ ගානට මේ ටයර් එකෙත් එක ගානට ගහන්න ඕනනේ. එහෙම නැත්නම් අපි දන්නවන්නේ පැත්තට අදිනවා කියලා. එහෙම නැත්නම් අර මොනවද කරන්නේ? වීල් මොනවද මහත්තයෝ? එලයින්මන්ට් කරනවා. ඒක තමයි බැලන්ස් කරගන්නවා කියන්නේ. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ මේ ශ්‍රද්ධාදී ගුණධර්ම සමසමව අපි පවත්ව ගන්නට ඕනේ. අපි නිවන් අවබෝධ කරගන්නට මේ බොජ්ජංග ධර්ම අපි තුල පුරුදු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවනේ. ඊළඟට හතරවෙනි කාරණේ අනුවණයෙන් ඇසුරු කරන්න එපා. ඒ කියන්නේ නුවණවත් ඥානවන්තයන් අපිව නිසිමගට යොමු කරන්න පුළුවන් අය ඇසුරු කරන්න පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වළකින්න. ඊළඟට පස්වෙනි එක නුවණැති අය ආශ්‍රය කරන්න. හයවෙනි එක ස්කන්ධාදී ප්‍රභේදයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂා කිරීම. එතකොට අපේ මේ ශරීරයේ තුල තිබෙන ස්වභාව ධර්මයන් පිළිබඳව අපි නිතර මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළින් ඒ අවබෝධය අපට ඇති කරගන්න පුළුවන්. හත්වෙනි එක ධම්මවිචේ සම්බොජ්ජංගයට නැඹුරු සිතක් ඇති කර ගැනීම. ඒ කියන්නේ මේ කියන කාරණේ පිළිබඳව ඊට අවශ්‍ය කරන සිත ඇති කරගෙන අපි කටයුතු සිද්ධ කර ගැනීම තුළින් මේ කියන කාරණා අපිට ධම්මවිචේ සම්බොජ්ජංගය උපදව ගන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් පින්නතුන්ට බොහොම පැහැදිලි. මොකද්ද ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ? ප්‍රඥාව. ඒ ප්‍රඥා අවබෝධය අපි තුල ඇති කර ගැනීම සඳහා අපි අනුගමනය යුතු ක්‍රියාපිළිවෙත මා පින්නතුන්ට මතක් කළා. නැවත ඔබ මේ පිළිබඳව ආවර්ජනා කරලා බලන්න. ආවර්ජනා කරලා බැලීම තුළින් බලාපොරොත්තු වෙන අවබෝධය ඇති කරගන්නට ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවගත් ආ සීල පුණ්‍ය ශක්තියෙන් නමින් මිය පරලෝකීය සීල ඥාතීන්ට ලැබේවා. එයත්න්ගේ සාංශාරික ගමන සුවපත් වේවා, නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා පින්දෙමු. පින් ගන්නා වූ දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වේවා, දිවසප වැඩි දියුණු කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් අපි හැම දිනෙකවත් හිින් ආරක්ෂා කරමින් ලෝපුරා පැතිරී තිබෙන ව්‍යසනකාරී දුක්ඛිත රෝගී තත්ත්වයන් දුරු කරගෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිත සලසා ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අවසානයේ මේ පින් අපි හැම දිනාටමත් උතුම් නිවන් සුව ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම කෘතවේදීව අපි සිහිපත් කරන්නට උනේ බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ අඩිතාලම දාපු අතිපූජ්‍ය මඩියේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ
අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනේ. සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒ වගේම දුරදක්නා නුවණක් තිබිච්ච සසුනඹරේ ඊටමත් දීප්තිමත් තාරකාවක්. අපට මඟ පෙන්වපු ගුරු දේවයන් වහන්සේ නමක්. උන්වහන්සේත් අපි කෘතවේදීව මේ වෙලාවේදී සිහිපත් කරන අතරතුරේදී බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සීලම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ පින් ලැබීමෙන් උන්වහන්සේලාත් නිවන් අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා කියලා අපි සද්භාවයෙන් ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලන්දං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්දා